වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා පින්වත් දූදරුවන් විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මීට වසර 15කට පෙර පරලොව සැපත් වූ ගුණදාස හෙට්ටිආරච්චි මහත්මයාගේ ආදරණීය බිරිඳ වූ 2021 වර්ෂයේ මැයි මාස 10 වන දින පරලොව සැපත් වන්නට යෙදුන මතුගම බාලිකා පාරේ පදිංචිව සිටි විශ්‍රාමික හෙද නිලධාරිනී දෝන නෙලී හෙට්ටිආරච්චි මෑණියන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර කර උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. දැනට ලෝකේ පුරා පැතිරී පවතින කොරෝනා රෝගයෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලුම සත්වයින්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චතුන්නං භික්ඛවේ ධම්මානං අනනුබෝධා. අනනුබෝධෝ අප්පටිවේදෝ එවමිදං දීගමද්දානං සන්ධාවිතං සංසරිතං මමංච තුම්හාකංච තීති. මෙම ධර්මානුශාසනාව සඳහා සදහැබර අනුග්‍රහක දායකත්වය ලබා දුන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනි, අපේ උත්සාහය ධර්ම කරුණු පැහැදිලි කරමින් ඔබට අවබෝධයක් ලබා දෙන එක. පුරා 45 තථාගත බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේට හමුවන විවිධ පුද්ගලයින් ආමන්ත්‍රණය කරමින් විවිධ පැතිවලින් මේ කරුණු පැහැදිලි කිරීම කරලා තිබෙනවා. සවන් දෙන අය අතරත් එබඳු වැරදි මතිමතාන්තර දරන යම් පිරිසක් ඉන්නවා නම් එයාට මෙම කරුණු පැහැදිලි කිරීම තමන්ගේ වැරදි මතිමතාන්තර අතහැරලා දාන්නට බොහෝසේ උදව් වෙනවා, උපකාර වෙනවා. එබඳු කරුණු 4ක් පිළිබඳව කතා කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙනවා අනුබුද්ධ කියලා සූත්‍රයක්. ඒකේ තථාගත බුදු පියාණන් වහන්සේ කරපු ප්‍රකාශයක් තමයි මම ඔබට ඉදිරිපත් කළේ ඉස්සර මාතෘකා පාඨයේ වශයෙන්. ඒකෙදි පැහැදිලි කර වදාරනවා මහණෙනි, මේ කරුණු 4ක් අවබෝධ කර නැති නිසා, ප්‍රතිවේදය කළේ නැති නිසා මේ සංසාර ගමනේ දිගු කලක් සැරිසැරුවා, ඇවිද්දා. කවුරු කවුරුද? ඔබ සහ මම. බුදුන් වහන්සේත් අදාරනවා, තමන් වහන්සේ සහ සවන් දෙන හැම දෙනාමත්ම මේ සසර සැරිසරලා තිබෙන්නේ කරුණු 4ක් පිළිබඳව ප්‍රතිවේදය ලැබපු නැති නිසායි කියලා, අවබෝධය ලැබපු නැති නිසායි කියලා. අන්නේ කරුණු 4 ඊට පස්සේ උන්වහන්සේ පැහැදිලි කර වදාරනවා. ඒක වර්තමාන සමාජයටත් අදාළයි. නමුත් මේ කරුණු පැහැදිලි කිරීම අපි ගන්න ඕන තථාගතයන් වහන්සේ වදාළ පරිදි හැකිතාක් ගැඹුරින් ඇරුණාම පාසලෙන් හෝ සාමාන්‍ය ධර්ම දේශනාවකින් අපි ඉගෙන ගත්ත පරිදි හෝ අපට හිතන පරිදි නෙවෙයි. දැන් හිතන පරිදි කියන විදිහ ගත්තාම මම කියන්නම් මෙහෙම. ඇතැම් තැන්වලදී මම තුන් වයස කියන්නේ මොකක්ද කියලා විමසපුවාම ළමා කාලේ, තරුණ කාලේ, මහලු කාලේ කියලා හිතලා උත්තරයක් දෙනවා. බැලුවම හරිනේ. නමුත් තථාගතයන් වහන්සේ දුන් වාස විග්‍රහ කරලා තියෙන්නේ ළමා කාලේ, මහලු කාලේ ඇරලා. වයෝවෘද්ධ බමුණන්ට කියලා තියෙන්නේ ඔබ තුන් වයස ඉක්මවා ගියාය කියලා. තුන් වයස ඉක්මවා යමක් තියෙනවා මහලු වීමේදී. එතකොට ළමා කාලෙත් යමක් තේරුම් ගන්න බැරි කාලයක් තියෙනවා. මේ දෙක අතහැරපුවාම
සාමාන්‍යයෙන් දරුවෙක් තාරුණ්‍යයට පත්වෙන කාලයක් තියෙන අවුරුදු 10-15 අතර. එතෙන් සිට තමන්ට හැකිතාක් කල් නව යෞවනයේ, භද්‍ර යෞවනයේ, අග්‍ර යෞවනයේ කියන යටතේ යෞවනය තමයි තුන් වයසේ තියෙන්නේ. මුළු ජීවිතේම නෙවෙයි. අනේ වගේ සීලය කියලා ගත්තාම සමහර විට තමන් දන්න දේ මතින් විවරණය කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේ කරුණු හතර ලැබී තිබෙන කාලයට අනුව අරගනිමින් මේ ප්‍රතිවේදයේවත් සැබෑ අවබෝධයටපත් නොවන බැවින් සහ අවබෝධ කරගත්ත නැති බැවින් තමයි මේ සතර සැරිසරන්න සිද්ධ වුණේ. එහෙනම් ඒක අපි අවබෝධ කරගන්න ඕන මොකක්ද කියලා. කතමානි චත්තහරෝ කියලා වදාරන බුදුරජාණන් වහන්සේ එකක් පාසා පැහැදිලි කර වදාරනවා මේ කරුණ. අරියස්ස භික්කවේ සීලං අනුනුබෝධෝ අප්පටිවේදෝ. ඔන්න පළවෙනි කාරණේ. ආර්ය සීලය ප්‍රතිවේද නොකිරීමෙන්. දැන් ඉතින් අපි මේක හොයන්න ඕන. හොයලා ආර්ය සීලය කියන්නේ මොකක්ද කියන නිගමනයට එන්න වෙනවා. දැන් බලන්න අපට සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක් තියෙනවා. පංච සීලයේ සිට උපසම්පදා සීලයේ 10 ශික්ෂාපද තියෙනවා. අපි සීලයක ඉන්නවා. ඒ වගේම දාන සීල භාවනාවල දානෙකුත් තියෙනවා, සීලෙකුත් තියෙනවා. පුණ්‍යක්‍රියා වශයෙන් ඒව විපාකත් තියෙනවා. සීලය කියන එක උත්පත්ති ලබන ස්ථානය සත්වයින් අතරද මිනිසුන් අතරද දෙවියන් අතරද කියලා තීරණය කරනු ලබනවා. දානය තීරණය කරනු ලබනවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රතිලාභය. ත්‍රිපිටකයේ පුණ්‍යකිරිවත සූත්‍ර දෙකක් තියෙනවා. මේ දෙකේදීම ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන අය කය විදිසිදුව මරණයෙන් පසුව ඒ අදාළ තැන්වල උපදිනවයි කියලා තියෙන්නේ. එහෙනම් ඒ දාන සීල භාවනාවල සීලයෙන් සසර උපදිනව ඇරුණාම ඉපදීම නතර වෙලා නැහැ. දැන් ඔය පුණ්‍යගත සූත්‍රයේ පැහැදිලි කරලා දෙනවානේ යම් කිසි පුද්ගලයෙක් ඉදවන විකේකච්චෝ දානමය පුණ්‍යකිරියවත්තුන් සීලමය පුණ්‍යකිරියවත්තුන් පරිත්තං මත්තසෝ අධිමත්තං කතං හෝති. අඩුවෙන් මධ්‍යම උපරිමය කරයිද. සෝකායස බෙදෝ පරම්මරණ මනුස්ස දෝබග්ගං මනුස්ස සෝබග්ගං දිව්‍ය සහව්‍යතං. එහෙනම් අර සසර සැරිසැරීම මේ සීලෙන් තිබිලා තියෙන්නේ. මේක තේරුම් ගන්න ඕන. මේ සීලයට විපාක නැහැ නෙමෙයි තියෙනවා. නමුත් මේ සීලය රකින්න ලබන්නේ ශික්ෂාපද මට්ටමින් පු탁ජන පුද්ගලයෙක් වශයෙන් ඒකට සාංශාරික වශයෙන් ආයවර්ණ සැබ්බල නැත්නම් යව ලෞකික විපාක ඇරුණාම අර සසර සන්ධාවනේ සංසරණේ ඇවිදින එක නතර වෙලා නැහැ. එහෙනම් මේ අරියස්ස භික්ඛවේ සීලානි කියන වචනේ තේරුම ආර්ය සීලය කියන්නේ මොකක්ද කියලා හොයාගන්න වෙනවා. අන්න ඒ නිසා අපිට අරියකාන්ත සීලය හඳුනා ගන්න වෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර දේශනාවල බොහෝ තැන්වල අරියකාන්ත සීලය කියන වචනේ සඳහන් වෙනවා. නමුත් අපි ඒක ගන්නේ පංච සීලය, අට සීලය, ඊට වඩා උපසම්පදා සීලය, ශික්ෂාපද මේ වගේ ඒකක් තමයි අරියකාන්ත කියලා ගන්නෙ. නමුත් අර සූත්‍රවලට අනුව ගත් කල ඒ සීලය රැක්කම විපාක හම්බ වෙනවා. ලෞකික වශයෙන් සතර ගමන නිමා වෙලා නැහැ. එහෙනම් සතර ගමන නිමා කරන්න අරියකාන්ත සීලය නොදන්න නිසානේ වෙලා එවිදින්න වෙලා තිබෙන්නේ. අරියකාන්ත කියන වචනේ තේරුම ආර්යයන් කැමති කියන එක. ආර්යයන් කියන එකේ තේරුම උසස් අයවත් සෝවාන් ආදී මාර්ගඵලලාභීන් කියන එක. මාර්ගඵලලාභියෙක් බවට පත් වුනහම කැමති සීලය මොකක්ද කියලා එතකොට හොයන්න වෙනවානේ. ඉතින් මම මේක පැහැදිලි කරන්නේ මෙහෙමයි. උදේ ඔබ විහාරස්ථානයට යන්න ඔබ සිල් සමාදන් වෙනවා. ශික්ෂාපදේ පොරොන්දු වුණා. දැන් ඔබ උදේ සිට රැ වෙනතුරු ඉන්න නිසා තමයි මේ ශික්ෂාපදේ රකින්නේ. එතකොට පුද්ගලයෙක් ඉන්නවා. පුද්ගලයා ශික්ෂාපදයෙන් වුණ පොරොන්දුව කඩන්න නැතුව ඉන්නවා. නමුත් අරියකාන්ත සීලය කියන්නේ මෙබඳු පුද්ගලයෙක් ඉන්නවා කියන අදහස තුළ පුද්ගලයෙක් වශයෙන් අවුරුද්ද පුරා දවස පුරා ජීවිතේ පුරා රකින්න එකක් නෙවෙයි. බුදුන් වහන්සේ වදාරනවා ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං. සිතයයි මනෝයයි විඥානයයි කියනු ලැබේද මේක
ලහු පරිවත්තං වේගෙන් වෙනස් වෙනවා. කයනම් අවුරුදු 50ක් 60ක් 70ක් තියෙන්න පුළුවනි. නමුත් සිත කියන එක එකක් හටගෙන නැසනකොට තව එකක් හට ගන්නවා. ඔය කයෙන් ඉන්න පුද්ගලයා තුළ තමයි අර මේ ආර්යකාන්ත නොවන සංවරය පවතින්නේ. ඒක හොඳයි, නරක එහෙම නැහැ. නමුත් ඇතුළතින් බෙදලා බැලුවාම කයට මුල් වෙන්නේ සිත තියන්න බෑ. ස්වභාවයෙන්ම හටගන්නේ ඇස කරනාසය දිව කය මුල් කොටගෙන ස්වභාවයෙන්ම අර්ථ අවශ්‍ය කර්තව්‍ය කරලා මේ යන්න වෙනවා. එතකොට එහෙමනම් මෙන්න මේ මනෝපුබ්බංගම ධම්මා පදයට අනුව කය වචන සිත ඔක්කොටමත් මුල් වෙන්නේ සිත. මේ කායික ක්‍රියාවලිය අපට වෙනකොට මේකේ මෙහෙවන්නා සිතයි. අන්නර සිත තේරුම් අරගෙන සිත චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං කියන පරිදි සිත දාමනය කරගන්න පාලනය කරගන්න අවශ්‍ය ධර්මය දන්නේ නැති නිසා තමයි අර ශික්ෂාපද වලින් භව ගමන යහපත් කරගන්න වෙලා තිබෙන්නේ. එහෙනම් ආර්යයන් කැමති වෙන්නේ මොකේටද? සෝවාන් පුද්ගලයා එතනින් එහා පැත්තට මොනවා කරනවා කියලාද පෙන්ලා තිබෙන්නේ. ඔය සීල සූත්‍රයෙන්ම ගනිමුකෝ අපි. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ. මේ පංච උපාදානස්කන්ධේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් බැලීමේදී තමයි සෝවාන් සිර රහත් දක්වා කෙලෙස් ප්‍රහීන වෙන්නේ. එහෙනම් මේ කෙලෙස් ප්‍රහීන වෙන්නේ සෝවාන් පුද්ගලයාගේ රහත් දක්වා ওই ආර්යකාන්ත සීලයේ හින්දානේ. එතකොට ආර්යයන් කැමති සීලය වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය තුල බලන එකක් නේ. අන්න පුද්ගලයා වෙනයි, පුද්ගලයා තුළ ක්‍රියාත්මක කරන පංච උපාදානස්කන්ධය වෙනයි. පංච උපාදානස්කන්ධය අනිත් ඇහැට පෙනෙන්නේ නැහැ. ඒක සිදු වෙන එකක් නෙවෙයි. දැන් ලෝකයා කතා කරන වෙනස් වීම සිදු වෙනවා. ගහකොළ දි รา යනවා, මල් පර වෙනවා, පිපෙනවා, කෙස් සුදු වෙනවා, දත් වැටෙනවා. ඒක සිදු වෙන එකක් නේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සිදු වෙන එකක් නෙමෙයි. අපි නුවණින් අපි තුල බලන් පංච උපාදානස්කන්ධය තුල බලන්න ඕන දෙයක්. අන්න එහෙමයි මේ අරියකාන්ත සීලය කියන වචන ගැන කතා කරන්න ඕන කමක් තිබෙන්නේ. ඒක පංච උපාදානස්කන්ධයේ උපාදානෙන් මිදීම සඳහා ඒ මොහොතේ රකින්න ඕන සීලය. මොකද අර අපි කතා කළ දානීය සීලය තුලත් පංච උපාදානස්කන්ධය කියන එක තියෙන නිසා තමයි පව් සිදුවෙමින් පින් සිදුවෙමින් ධානය සිදුවෙමින් අර සසර ඇවිදින්න වෙලා තියෙන්නේ. ආර්යයන් කැමති සීලය අවබෝධ කරගන්න නැති නිසා. ඒ නිසා බුද්ධෝත්පාදයක් තුලත් අබුද්ධෝත්පාදයක් තුලත් පෘථග්ජන සමාජය තුළ යම් යම් ප්‍රතිපදා තියෙන්න පුළුවනි. එවැනි යහපත් විපාකක් තියෙන්න පුළුවනි. නමුත් සසර ගමන නවත්තන්නට ආර්යකාන්ත සීලය අවබෝධ කරගෙන ආර්යකාන්ත සීලයට එන්න වෙනවා. අර පංච සීලයට gedara වළංගුයි. අට සීලයට පන්සල වළංගුයි පොයේ දවසට. උපසම්පදා සීලයට පැවිද්ද වළංගුයි. එහෙම ඒවට වෙන් වෙන් සීමා වෙලා තියෙනවා. ආර්යකාන්ත සීලයට මේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි පුද්ගල වළංගු භාවයක් නෙමෙයි තියෙන්නේ. ඒවැ ભેදයෙන්තරව අනාර්ය පුද්ගලයාට ආර්යකාන්ත සීලය වළංගු නැහැ. ආර්ය පුද්ගලයාවත් සෝවාන් ආදී මාර්ගඵලලාභියා ඉමේ පංච උපාදානස්කන්ධයේ අනිච්චත දුක්ඛත අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ කියන වචනෙන් කියන කාරණේ ස්කන්ධ පහෙන් පහට බලනකොට අර සසර සන්ධාවනය වෙන්න සංසරන්න තියෙන හේතු අයින් වෙනවා. එනිසා ආර්යකාන්ත සීලය අවබෝධ කරන්න මතක තියාගන්න. අපි මේ සතෙක් සසර යනවා නෙමෙයි. අපි සතෙක් වශයෙන් පෙනුනට සතා පාවිච්චි කරන්නේ ස්කන්ධ පංචකයක්. ස්කන්ධ පංචකේ පරිහරණය කරන්නේ. ඒක මොහොතක් පාසා මැරෙනවා. මැරුණට අපි අර ආර්යකාන්ත නොවන නිසා මේක තුළ පවතිනා වැරදි අවබෝධයක් තුළ සසරක් හදනවා. ස්කන්ධ පංචකයෙන් එහාට පංචස්කන්ධය උපාදාන කරගෙන පවොස්සේ පිනොස්සේ සසරක් හදනවා. උපාදානය කර ගැනීමෙන් සතර හදනවා. අනුපාදා විමුච්ඡන්ති උපාදානය කර නොගැනීමට ස්කන්ධ පංචකේ පාවිච්චි කරනකොට ස්කන්ධ පංචකේ අනාත්මය බලනවා කියලා අපි එකට කියනවා. මෙන්න මේ සීලය අපි ඉස්සරලා බණහලා තේරුම් ගන්න ඕන. අනතුරුව අවබෝධ කරනවා නැත්නම් ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ දකිනවා. දන්නවා, දැනගන්නවා, දකිනවා. එනිසා ඔබත් මේ විවිධ සීල ප්‍රතිපදාවල ඉන්නේ නම් ධර්ම ශ්‍රවණය කරලා මේ අනුබුද්ධ සූත්‍රයේ සඳහන් වෙන්නා වූ කරුණු හතර පිළිබඳව ඔබේ තුල තිබෙන්නා වූ වැරදි අවබෝධයන් අයින් කරගන්න නිවැරදි එකට එන්න. අපි දෙවෙනි මාතෘකාවට ගිහින් බලමු. අරියස්ස භික්ඛවේ සමාධි අනනුබෝධෝ අප්පටි වේදෝ. ආර්ය සීලය ආර්ය සමාධියකුත් තියෙනවා. මේකත් පැහැදිලි කරන්න ඕන කාරණයක්.
සාමාන්‍යයෙන් මේ සමාධි කියන වචනේ ගත්තාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධි සහ මිත්‍යා සමාධි කියලා එකක් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර සමාධි උපදවා ගත්තා අය හිටියා. ඒ සමාධි වලට ලෞකික සමාධි කියනවා. ඒ සමාධි වලින් පරලෝක ගියාපුවාම රූපී අරූපී බඹතල උපදිනවයි කියනවා. ඔවුන් දැන් මොනවද විනාශ කරලා තියෙන්නේ? කෙලස් විනාශ කරලා නැහැ, කෙලස් යටපත් කරලා තිබෙන්නේ. තණ්හා අනුසය නැති කරලා නැහැ, ඒක යට වෙලා. මෙන්න මේ නිසා තේරුම් ගන්න ඕන අපි මේ ජීවත් වෙනකොට කරන කටයුතු වලදී චිත්ත අභ්‍යන්තරයේ යලි දුක හට ගන්නට නැත්තම් පුනර්භවයක් හට ගන්න හේතු වශයෙන් ඉතුරු කරන පැත්තක් තිබෙනවා. ලෝභ දේශ මොහ මූලික කොට ගත්තා වූ. ඒක හඳුන්වන ලබන්නේ මූලික වශයෙන් තණ්හා අනුසය කියන වචنين. තණ්හානේ අනුසය ඇතිතුළු නැවත නැවතත් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ඇති වෙනවායි කියලා කියනවා. නමුත් මේක තේරුම් ගන්න පහසු විදිහක් තියෙනවා මෙහෙම. අපි ළමා කාලය තුල හොඳ කෙනෙක් වශයෙන් ඉන්නවා. තරුණ වයසට හොඳ නරක දෙකම කරනවා. ඊට පස්සේ තව එහාට යනකොට අපි මේ සිත සම්බන්ධයෙන් පොඩ්ඩක් තේරුම් අරගෙන මේ සිතට එන දේවල් වදයක් වශයෙන් තේරුම් ගත්ත පුද්ගලයෝ විවිධ ක්‍රම පාවිච්චි කරනවා සිතට එන දේවල් එන්නේ නැතුව ඉන්න. සිතට එන දේවල් එන්නේ නැතුව ඉන්න පාවිච්චි කරන්නේ මත්වීම හෝ වෙනත් සිතුවිල්ලක් ගන්න එක. බුදුගුණයක් මෙනෙහි කිරීම, මෛත්‍රී භාවනාව කිරීම, ආනාපාන සතිය වැඩිම, කර්මස්ථානයක් වැඩිම කියන වචන වලින් කියන්නේ මේක තමයි. අර තණ්හා අනුසය කියන අදහසේ තියෙන දේවල් එන්ට නොදී වෙනත් සමාධියක් වඩන එක. මේ අරමුණ නැසෙනවා වුණාට එකම අරමුණ දිගු කලක් තියෙනකොට එකක් වශයෙන් තේරෙන නිසා අපි ඒකට සමාධි කියලා කියනවා. නමුත් මේ සමාධියේදී මොකද වෙලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න. මොකද්ද වළක්වලා තියෙන්නේ? මේක හම්බ වෙච්ච අය මේ රටේ ඉන්නවා භාවනා කරන්න ගිහිල්ලා තියෙන සෝය කියන්න දන්නවා ඒගොල්ලෝ. ඒ නිසා ඒකට ඇලීමකුත් තිබෙනවා. අපි හොයාගන්න බලමු. මේකෙදි සිදුවෙන කාරණේ පැහැදිලි කරන්නට මට මේ වචන තුන ගන්න වෙනවා. අනුසය, පරිඋත්ථාන, ඉතික්කම. සාමාන්‍යයෙන් බීජයක් තිබෙනවා. පොඟලා බීජ වතුරෙන් පොඟලා වාතය අරගෙන පැලවෙනවා. ඊට පස්සේ ගහක් හැදෙනවා. නමුත් මේ පැලවෙන්න අවශ්‍ය සාධක එකතු කරේ නැත්නම් බීජය තියෙනවා නම් පැලෙත් නැහැ, ගහත් නැහැ. නමුත් බීජය නැත්තේ නැහැ. ඒ වගේ මේ අනුසය කියන එක අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙන්න මේ සමාධියක් වඩාගත්ත කෙනෙකුට ලෞකික සමාධියක් අනුසය යට කරන්න පුළුවෙනි. අනුසය තියද්දි පරිඋත්ථානයේ හේවත් අර හටගන්න අර වෙනත් අරුණු හටගන්න එක නවත්තන්න පුළුවෙනි. හටගෙන ඒවා චිත්ත වීති වලට ක්‍රියාත්මක කරන එක නවත්තන්න පුළුවන්. ඒ නිසා සමාධියකට පුළුවනි පරිඋත්ථාන සහ වීතික්කව නවත්තන්න. නමුත් අනුසය ඉතුරුයි. මෙන්න මේ ලෞකික සමාධි වලින් වෙන දේ තේරුම් ගන්න. මේ නිසා මේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටියා වූ ආලාරකලාම උද්දකරාම පුත්‍රින් වගේ අය දානේ හෝ සීලය නෙමෙයි ඊටහාගේ භාවනාවක් පාවිච්චි කළා. ඒ භාවනාව ලබාගත් සමාධිය තුළ රූපාරූපචර අරූපාචර බඹතල උපත ලැබුවා. නමුත් ඔවුන්ට ඒ භාවනාවෙන් ලබාගත් සමාධියේ කාලය බැලුන එක හුලන් බහිනවා වගේ ඉවර වෙනවා විපාක. අනතුරු වුන්ට ආපහු හීන ප්‍රතිසන්දි වලට එන්න වෙන්නේ මොකක් නිසාද? ඒක ඉවරයි සමාධිය දැන් අර අනුසය තියෙන නිසා. ඒ නිසා බුදු සමයෙන් පරිබාහිරව අනුසය නසන් නැති සමාධි තියෙනවා. මේවා මේ කතා කරපු අරියස්ස සමාධි නෙවෙයි. මතක තබා ගන්න. එතකොට මේ පිළිබඳව බුදු පියාණන් වහන්සේ වදාහරන තැනක් තිබෙනවා. සමාධි මානං තරිකඤ්ඤ මාහු. ඔබ රතන සූත්‍රය ගත්තාම තේරෙනවා මේක. යං බුද්ධ සෙට්ඨෝ පරිවන්න ඊසුචින් සමාධිමානං තරිකඤ්ඤ මාහු සමාධිනා තේන සමෝන විජ්ජති.
ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වර්ණනා කළ සේක්ද පරිවන්නයි. මොකක්ද? සුචින් සමාධියක්, පිරිසිදු සමාධියක්. ඒ ආනන්තරික සමාධිය, ආනන්තරික සමාධිය කියන්නේ කර්මක්ෂය කිරීමෙන් පසු ලැබෙන්නා වූ කියන අර්ථය. සමාන සමාධියක් නැහැ. අන්න මේ සුචින් සමාධිය හමුවේදී අර සමාධිය ඔක්කොම අසුචින් සමාධියවත් අපිරිසිදු සමාධිය. එඳ බුදුන් වහන්සේගෙන් පසු ඒ මඟ ගිය අය තමයි සුචින් සමාධිය අවබෝධ කරන්නේ. අනිත් අයට මේ සමාධිය අවබෝධ කරන්න බැරි වුණා. සමාධියක් ලබා ගත්තා. නමුත් ඒක සම්මා සමාධියක් නෙමෙයි, මිත්‍යා සමාධියක්. අදත් මම මේ සමාජයට කියමින් ඉන්නේ එකයි. ධර්මයේ තේරුම් ගන්න නැතුව භාවනා කරන්න යයි. භාවනා කරන්න ගියාපම කෙලෙස් යටපත් වීමෙන් අරමුණු නැත්නම් හම් වෙයි. අරමුණු නැත්නම් අරමුණට එයි. අරමුණු නැති තැන රූප ශබ්ද ගන්ධ රස වශයෙන් නැතුව අරමුණට එයි. දැන් මේ අරමුණේ රූප ශබ්ද ගන්ධ රස එන්නේ නැති නිසා පවතින රාග දේශ මොහ යටපත් වීමෙන් අරමුණට ඇලෙයි. එතකොට ආපහු ඒ අරමුණට ඇලෙන එකට කාම කියන්නේ නෑ, අපි රූප රාග අරූප රාග කියනවා. ආයත් සංයෝජනයක්. මේ සමාධිය හොයාගත්ත අය මේ සමාධියේ ඉන්න පුළුවන් කාලය පළල් කර ගැනීම සඳහා දුක් මහන්සි වුණාට ධර්මයකින් තොරව මේ වඩන්නේ අත්තකිලමතාන යෝගය කියන එක තේරුම් ගන්න ඕන. නමුත් සමාජයේ ඉන්න අය අර ආලාර කාලාමලා උද්දකරාමලා ගේ දුර යන්නේ නැහැ. සමාධියක් වඩා ගන්නවා. ඒක තමන් පුරුදු කරපු තැනදී වන්දනා කරද්දී කොහෙද හරි ඉන්නවා. ආපහු ගෙදර ආවම හරි අනිකුත් කටයුතු ගියාම හරි තමන්ගේ හිත ඇතුලේ තියෙනා වූ අනුසයෙන් උපදින්න තියෙනා වූ ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කුලමාන ආරාම මේවා දුර්වලකම් ඔක්කොම ටික තියෙන බව තේරෙයි. ඒවා හිතේ හංගගෙන ඉන්නවා වගේ තවත් සිතේ ටිකක් වෙලාවකට සමාධියකුත් ආයතනයක් හදාන තියෙනවා. ඉතින් මේකට මුහුණ දෙන්න පුළුවන් නම්, එහෙම නැත්නම් මේක උපදවා ගන්න පුළුවන් නම් කරන්න පුළුවන් කාරණයක් තියෙනවා. ඉබ්බා කටුව ඇතුළට රිංගුවා වගේ ඉන්න පුළුවන්. ඉබ්බෙක් පාරේ යනවා කියලා හිතන්නකෝ. උට දීලා නැහැ වේගෙන් යන්න පාරක්. වාහනයක් එනවා දැක්කම දුවලා අයින් වෙන්න බෑ අපට වගේ. හැබැයි කුපුවක් ක්‍රමයක් දීලා තියෙනවා. කකුල් දෙකයි අත් දෙකයි ඔළුවයි ඇතුළට ගත්ත හැකි. දැන් වාහනේ උඩින් ගියේ නැත්තම් අනතුරක් නැහැනේ. නමුත් ආයෙ එළියට දැම්මොත් ආයෙත් අනතුරක් නේද? ඒ නිසා මේ සමාධියෙන් කරන්නේ ලෝකෙන් පලා යන එක. අර සමාධියේ භාවනාවේ ඉන්නතුරු කොහේ හිටියත් එන් දුකක් නැහැ. ගෙදර එනකොට ඒක ගේන්න බෑ, ආපහු සිතේ තියෙන කෙලෙස් උපදිනවා. ඇයි ඒ ගහ ඇදිලා තියෙනවා, ගහ ඇතුලේ කිරි තියෙනවා, කොටපුවම ගහේ කිරි එළියට එනවා. ඒ ගහේ කිරි තියෙන නිසානේ. මේ උපමාවෙන් පෙන්වන්න ලබන්නේ ඔබ පස්දොරෙන් ආතාල හේතු හිතේ ඇතුළේ එකතු කරන් තියෙනවා. පස්දොරට ගැටෙනකොට රූපේ ශබ්දේ ගන්ධේ රසයට කෙටේරිය කියලා කියනවා. ඒ ඔස්සේ ඔබේ ලෝභ දේශ මොහ එනවා. එහෙනම් අර සමාධියේ ලෝභක්කය, දේශක්කය, මොහක්කය කරන්න බෑ. තේරුණාද කාරණාව? අපි මේ ධර්ම දේශනා කරමින් බුදුන් වහන්සේ වදාළ පැහැදිලි කිරීම මැදුම් පිළිවෙත ඔස්සේ පැහැදිලි කරන්නේ එදත් බුද්ධ කාලයේත් අදත් සමහර විට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන බෞද්ධ නමින්ම තමයි පෙනී ඉන්නේ. නමුත් ඔවුන්ට මේ ආර්යකාන්ත සීලය තේරෙන්නෙත් නැහැ, ආර්ය සමාධිය තේරෙන්නෙත් නැහැ. තමන් යන්නේ බුදුන් වහන්සේ වදාළ මඟ කියලා හිතනවා. කෙලෙස් යටපත් කරන මාර්ගය. ඒක හිතන්න සහ ඒකට අනුබල දෙන්නා වූ සාක්ෂි ටිකකුත් ගොඩකුත් ත්‍රිපිටකය තුළ එකතුලත් කරලා තියෙනවා. බෞද්ධ භාවනා කියලා අර කර්මස්ථාන 40මයි. ඒවා ඔක්කොම බෞද්ධ භාවනා කියන වචනය යටතේදී. එහෙම නැත්නම් ඒව වඩලා විදර්ශනාවට එන්න ඕන කියන මතයක් ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව අපට අත්දැකීම් තියෙනවා. අපි මේ අද පැවිදි වෙලා අද බණ කියනවා නෙමෙයි. වසර 40කට පෙර පැවිදි වෙලා වසර 8ක් ඔය කියන ධර්මයේ දන්නේ නැතුව සමාධි වඩලා ඒක තුළ ලබාගත් අත්දැකීම් තුළ මේ කියන්නේ. ඉතින් ඒක තව කාරණයකුත් මට ඕන නම් කියන්න පුළුවනි. දැන් ඔබට අරමුණු නෙන්නේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ විදිහට. එතකොට ඔබ මේ සමාධියක් වැඩුවම අරමුණු වෙන්නේ නැහැ. පංචද්වාරික අරමුණු වෙන්නේ නැහැ. නමුත් ඔබ දන්නේ නැහැ පංචද්වාරික අරමුණු කියන්නේත් බාහිරට ගැටෙනකොට සිතට පහළ වෙන සිතුවිලි කියන්නේ.
ඒ වගේම මනෝද්වාරික අරමුණු කියන්නේ බාහිර ගැටෙන්නේ නැතුව සිතට පහළ වෙන සිතුවිලි කියලා. මේ සමාධියේ තියෙන සාන්ත භාවයේ තරමට කෙලෙස් යටපත් වන තරමට ඊළඟට ඔබට හොරෙන් සිතුවිල්ලක් පහළ වෙනවා. සමාධිය වෙනුවට සිතුවිල්ලක් පහළ වෙනවා. දැන් මේක රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ලෝභයේ, දේශේ නොවන නිසා මේක සිතුවිල්ලක් බව තේරෙන්නේ නැහැ. මේක ඔස්සේ ඊට පස්සේ ඔබ යනවා. ඕක ඔස්සේ ගියාම ඥාන දර්ශන පටිලාභය සංවත්තති. යථාභූත ඥාන දර්ශන නෙමෙයි, දිබ්බසෝප දිබ්බක්ක පරිචිත්ත විඥානානි. ඒ පැත්තට අර සිතුවිලි ඔස්සේ යනවා. නමුත් ඒ සිතුවිලි ඔස්සේ යන බව දන්නේ නැහැ. අර නවත්තපු සිත වෙනත් පැත්තකට අරන් ගියා කියන්න දන්නේ නැහැ. ඒ මායයාගේ වැඩක්. ඔබ කාමේපා කියලා කාමාරු වෙනටුන් ඉන්නවා. නමුත් ඔබ ඊට සුන්දර සිතුවිල්ලක් පැනවලා පෙන්නනවා. ඉතින් මේ සිතුවිල්ල රැවටිලා ගියාය මේ රටේ ඉන්න බව මම දන්නවා. මෙන්න මෙහෙමයි මේ අය කියන්නේ. සමහරුන්ට අතීතයේ බලලා ශාස්ත්‍ර කියන්න පුළුවන්. සමහරුන්ට අනාගතයේ බලලා ශාස්ත්‍ර කියන්න පුළුවන්. තවත් අනාවැකි කියන්න පුළුවන්. සමහරුන්ට කවුරු හරි එක්කලා කතා කරන්න පුළුවන්. කතා කරනවා වගේ ඇහෙන්න පුළුවන්. පේන්නත් පුළුවන්. ඉතින් බ්‍රහ්මයෝ එක්කලා දෙවියෝ එක්කලා ශාසන බාධාක දෙවියෝ එක්කලා කතා කරන අය මේ රටේ ඉන්නවා හරියට. ඔබ මෙන්න මේ අත්දැකීමට මුහුණ දීලා තියෙනවද? නිකන් නිශ්ශබ්දව ඉන්නකොට එකපාරට කනේ ඇහෙනවා ශබ්දයක් කන කීන් ගන්නවා කියලා කියන්නේ. ඇත්තටම බාහිර ශබ්දයක් දැහුනේ. නමුත් ශබ්දයක් ඇහෙන්නේ නැද්ද? ටිකක් වෙලා යනකොට නැතුව යනවා නේද? එතකොට බාහිර ශබ්දයක් නෙමෙයි සිතුවිල්ලක් නේද පහළ වුනේ. ඒක ලෝකේ නෑ නේද? ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එන ස්කන්ධ පංචකය අනිත්‍ය අනාත්ම වශයෙන් බලලා අවසන් කරන්න කියනවා. රහම සිතුවිලි ඔස්සේ යන්න කියලා නෑ. මේ සිතුවිලි ඔස්සේ ගියා ඊට පස්සේ Tamanට අදාළ තැන් හදා ගන්නවා. බෝධිසත්වයෙක්, පෙරම් පුරණ කෙනෙක්, බුදු වෙන්න ඉන්න කෙනෙක්, බුද්ධ ශාසනය ගලවා ගන්න ආපු කෙනෙක්, බාරකාරයෙක්, තව ඉතින් එක එක මනෝලෝක තියෙන්න පුළුවන්. මම නම් දකින්නේ කාටවත් බාර දීලා තියනවායි කියලා. දෙවියන්ට බාර දීලා කියලා පිළිගන්නෙත් නැහැ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස බුදු ධම්ම සංඝ කියනා වූ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි භක්තියෙන් යුක්තව වාද විවාද කරගන්න නැතුව ධර්මයේ හැසිරෙනවා නම් ඔවුන් තමයි සසුන රකින්නේ. කරන්නේ නැත්නම් සසුන වනසන්නෙත් ඔවුන්. එනිසා මේ අසීමාන්තිකම දෙවියන්ට දේව මණ්ඩල වලට බුදු සාසනේ බාර දෙන්න යන්න එපා. මොකද ඒක තමන්ට තමන් සරණ කියන බුද්ධ වචනයට ගැලපෙන්නේ නැහැ. අනිත් එක තමයි බුදුන් වහන්සේ දේවාති දේව සක්කාති සක්‍ර බ්‍රහ්මාති බ්‍රහ්ම. කාමාචර ලෝකවල දෙවියෝ කියලා කියන්නේ කෙලෙස් සහිත අය. ඔවුන් හිතන් ඉන්නවා ඒක නිවීම කියලා. ඒ වගේම ඔවුන් එතෙන්ට පින් කරලා ගිහින් ඉන්න අය. අවිද්‍යාව දුරන් උදුරු වෙච්ච අය නෙමෙයි. ඒ නිසා අවිද්‍යාව දුරු කරන පිහිටක් ඔවුන්ගෙන් ලබා ගන්න බෑ. ඉතින් මම දකින්නේ මේ කාලයක් තිස්සේ මේ දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සක්කාති සක්ත බුදුන් වහන්සේගේ අගේ දන්නේ නැති අය බුදුන්ට වඩා ලොකු කරපු දෙවියන්. ලොකු කරගත්ත දෙවියන් නිසා මේ. ඉතින් ඒ නිසා ඔය භාවනාව කියන්නේ කාම අරමුණු නවත්තලා සිතුවිලි ඔස්සේ ගිහින් ලෝකයක් හදාන්න ඒකේ තියෙන පැතුම් සපුරා ගන්නට නැත්තම් හීනමවන එක නෙමෙයි. එහෙමයි මේ ලෝක රටේ ඉන්න පුළුවන් නම් තේරුම් ගන්න. ආරම්භයේම මා මේක තේරුම් ගත්ත නිසා. ආරම්භය කියන්නේ 80 නැත්තම් 81. මේ බාහිර ලෝකේ වගේම මම මේ දකින්නේ සිතට එන දෙයක් කියලා දැක්ක නිසා ඒ සංසුන් භාවනාව වඩදී ඊළඟ එන සිතුවිලි වලට රැවටිලා කුණ්ඩලාකානී යෝගයේ ඔස්සේ හරි තව එකක් ඔස්සේ හරි යන්න හිතුවේ නැහැ. කුණ්ඩලී යෝගය ගැනත් මේ රටේ කතා කරනවා බොහෝ දෙනෙක්. ත්‍රිපිටකේ නම් මට ඒක හම්බ වෙලා නැහැ. ඒක අත්කලමතාන යෝගීන්ගේ වැඩක්. මේ තේරම මේ බුදු සමයට කලවම් කරන්න එපා කුණු කන්දල්. මේක ධර්මයේ මූලික කොටගත්ත දෙයක් කියන එක තේරුම් ගන්න. අපි එහෙනම් බුදු සමයෙන් පරිබාහිරව සමාධි තියෙනවා. ඒක ආනන්තරික සමාධිය නෙමෙයි. ඒවා මිත්‍යා සමාධි. ලෞකික සමාධි. ඒ නිසා ආලාර කාලාම උද්දකරාම පුත්‍ර වුණත් මොකද කරන්නේ? මේක උපදවා ගත්තා. බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කරගන්න ඉස්සෙල්ලා වුන් පරලෝකීන් දැන් බුදුන් හමු වෙලා වැරද්ද හදාගන්න කල් නැති නිසා hina වෙලා අඬනවා. ආගන්තාරෝපණක් බවන් කවදා හරි ඉදිරියේ බුදුවරයෙක් හම් වෙලා අපහු වැරද්ද හදාගන්න වෙනවා. එතකොට අර බැලුනේ හුලම් බහලා ඉවරයි. හදාගත්ත සමාධියත් ඉවරයි. ඒ දේවත්වය බ්‍රහ්මත්වයත් ඉවරයි. දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණයක් තියෙනවා. අරියස්ස භික්කවේ පඤ්ඤා අනනුබෝධෝ අප්පටිවේදෝ. ආර්ය ප්‍රඥාව.
එමත් මේකට ආර්ය කියන වචනයක් පැහැදිලි කරලා දෙනවා විශේෂයෙන්. මේ ආර්ය කියන පදයට ත්‍රිපිටකයේ සිංහලට දාලා තියෙන්නේ ඔය අර්ථය නෙවෙයි වෙනත් අර්ථයක්. ඒකෙන් ඒක ජනිත වෙන්නේ නැහැ. ගැඹුරු කියන අර්ථයකින් හරි. මේ ආර්ය කියන පදේ සෝවාන් වලින් එහා පැත්තට පාවිච්චි කරන්නේ. ඒකට ස්ත්‍රී පුරුෂ කිහි වේදයක් නැහැ. මතක තියාගන්න. ඒ අපි තේරුම් ගන්න ඕනේ ඒක. ඒ නිසා ප්‍රඥාව ආර්ය ප්‍රඥාව අපට යම් යම් කාරණා පිළිබඳ බුද්ධි තියෙන්න පුළුවන්. දැන් ඔය ඥාන කියන වචනේ පාවිච්චි කරනවානේ අර දිබ්බසෝත චක්කු පරිචිත්ත විඥාන කාරණාවලට. අනේ වගේ අපට යම් යම් දේවල් පිළිබඳව දර්ශන තියෙන්න පුළුවන්. ඒ වගේම කරුණු පැහැදිලි කිරීමේ හැකියාව ඕනෑවට වඩා තියෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මෙහෙම ගන්නකෝ. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් තිස්සේ කියන්න පැහැදිලි කරන්න පුළුවන් නම් පැහැදිලි කළ යුතු උපරිමයට යමින් ධර්මදේශනා ආසන්න වශයෙන් 18000ක් ඔස්සේ කරුණු පැහැදිලි කළා. ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති උත්තමයා ඒ පුද්ගලයාගේ චරිතයට ඔහුගේ දැනුමට අදාළ ආකාරයෙන් පැහැදිලි කළා. මීට වඩා මේක පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඔබ හිතනවාද ලෝකේ පහළ වෙයි කියලා? ඒ වුණාට අද දක්වාමත් මේ බුදුන් වහන්සේ වදාළ දේවල්ට අර්ථකථන ලියනවා අටුවා ටීකා ටිප්පණි කියලා. නේ කියවනටත් කියනවා බුදුදහමට අටුවා ලියවා වගේ කියලා උපහාස වචනිකුත්. ඇයිද කියලා හිතලා බලන්න. භාෂාව තේරෙන්නේ නැත්නම් භාෂාව පැහැදිලි කරන්න අර්ථකථා ලියන්න පුළුවන්. පාලියෙන් නම් තිබුණේ සිංහලට හරිවර්ත වෙනවා සිංහල අර්ථ පැහැදිලි කරන්න. නමුත් මේ බුදුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් පැහැදිලි කළ එක ඊට වඩා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ප්‍රධාන හේතු ටික තේරුම් අරගෙන හේතු නිරෝධයෙන් ඵල නිරෝධය හොයාගන්න බලනවා යරුණාම ප්‍රත්‍ය පිළිබඳව විස්තර කරන්න අවශ්‍ය නැහැ. ප්‍රත්‍ය කවදත් ලෝකෙ තිබුණා. බුදුන් වහන්සේ වදාළ හේතුපටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජතිනේ. ප්‍රත්‍යබංගා නිරුජ්ජති නෙමෙයිනේ. නමුත් මම දකිනවා අවුරුදු 100ක් 200ක් 300ක් යනකොට ඉතින් එහාට අර බුදුන් වහන්සේ සිංසපා සූත්‍රය දේශනා කරපු කාරණේ මෙතන වෙලා තියෙනවා කියලා. සිංසපා සූත්‍රය විතරක් නෙමෙයි ඇඟිල්ලට ගත්ත පස් ටිකෙත් ඕක තියෙනවා. ඇටේරියා වනාන්තරයේ ඉන්න ගමන් සිංසපා වනේ අතට අරන් ඇටේරියා කොළ ටිකක් මහණෙනි මේ අතේ තියෙන ඇටේරියා කොළ ටිකද වැඩි වනාන්තරයේ තියෙන ඇටේරියා කොළ ටික. ස්වාමීනි ගණන් ගන්නවන්තර දෙයක් නෙමෙයි අතේ තියෙන ඇටේරියා කොළ ටික. වනාන්තරයේ තමයි කොළ විශාල වැඩි. මහණෙනි නොදෙසූ දහම් මේ තරම් විශාලයි. ඒව මන් නොදෙසුවේ දුක හේතුව නැතිව තන මාර්ගයට අවශ්‍ය නැති නිසා දෙසූ ටික තුල මේක හොයාගන්න. මහණෙනි මම දුකත් හේතුවත් නැතිව තැනක් දේශනා කරමි. ඒ නිසා බුදුන් දෙසූ ටිකෙන් හොයාගන්නවා. වරුණාම නොදෙසූ කාරණා එකතු කරලා තව මේක විශාල කරන්න එපා. ඒවා ඔක්කොම ප්‍රත්‍ය නැත්නම් දැනීමට එකතු වෙනවා වරුණාම අවශ්‍ය දේ කරන්න බෑ දැනුම වැඩි වෙන්න. වේපුල්ල මහන්ත කියලා පෙන්වලා තිබෙන්නේ ඔය බහුසුත මහන්ත කියලා වචනයක් සසුන පිරෙහෙන්න කාරණා. එනිසා මා දකින්නේ ඔය සරියුත් මහරහතන් වහන්සේගේ මහා කච්චායන මහරහතන් වහන්සේගේ පැහැදිලි කිරීම වලට මෙහා පැත්තේ ලියලා තියෙන මේ සේරම නොදෙසූ දහම් පැහැදිලි කිරීම කියලායි මම දකින්නේ. මොකද ඕවා අනිවාර්ය නම් කොණ්ඩඤ්ඤ තවුසාගේ සිට අන්තිම ශ්‍රාවකයා දක්වා හිටපු අයට ඕවා අත්‍යවශ්‍ය කාරණා නම් එහෙනම් බුදුන් වහන්සේ පිරිනු වෙලා මේ අය මේවා ලියලා ඉදිරිපත් කරනතුරු ඉන්න වෙනවා සාසනේ සත්‍ය තේරුම් ගන්නට. නමුත් ඔවුන් මොකද කළේ? බුදුන් වහන්සේ වදාළ කරුණින් මේක තේරුම් අරගෙන අදාළ දුක් කෙලවර කරගත්තානේ. අනේකයි පමණට වඩා මේවා විස්තර ඕන නැහැ. අනුගමනීය ප්‍රතිපදාවට අවශ්‍ය කාරණේ තේරුම් ගන්න විතරයි ඕන. මම එහෙම මේක කියන්නම්. මට එහෙම 1980 දී හෝ 81 දී නැත්නම් 85 දී නැත්නම් 90 දී බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි පමාවයි නොපමාවයි තේරුණා නම් මම එතනින් එහාතට එක පොතක්වත් කියවන්නේ නැහැ බුදුබණ. මොකද ඒකේ තියෙනවා පමාව මගේ ළඟ සිදු වුණ දේ නොපමාව මම කරන්න ඕන දේ. ඉතින් ඒක කරන්නයි ඕන. අපමාවද අමත පදං කියන වචනේ පෙන්වන්නේ උපමාවෙන් නිවනට මඟ කියලා.
අන්න එහෙම පුංචි දෙයකින් මේක වෙන්න ඕන දේ තේරුම් ගන්න අර මහත්භාවයට අසීමාන්තික කරුණු හොයා යන්න අවශ්‍ය නැහැ. මතක තබා ගන්න මේ කාරණාව. මගේ උදාහරණයක් තියෙනවා. පිරිසුදු ජලය ගන්න ඕන නම් ගංගාවක කන්ද පාවලින් පාවෙන් මතුවෙන උල්පත ගාවට යන්න. වතුර පිරිසුදුයි ටිකයි. මේකෙන් නම තියලා මේක මූදට වැටෙන තැනට ගියාපුවාම වතුර විශාලයි අපිරිසුදුයි. තව අතු ගංගා වලින් එකතු වෙච්ච සේරම මේකේ තියෙනවා. එහෙනම් මේ බුදුසසුන වසර 2600කට බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ආරම්භ වෙලා එසක් පුන පොහොදා උස නැත්තම් ඇසල පොහොදා 2600ක් තිස්සේ ගංගාවක් වශයෙන් ගලා නැවිත් තියෙන්නේ. තෙරවාදී මහායාන ඔස්සේ භික්ෂු භික්ෂුණී උපාසක ඔස්සේ සසුන එහාට මෙහාට උපසම්පදාව ගෙන යාම ඔස්සේ ග්‍රන්ථ ඔස්සේ ගංගා විශාලයි දැන්. දැන් හොයන්න හරි අමාරුයි. ඒ නිසාම මම කියන්නේ මුල් බුදු සමයට ගිහින් අවශ්‍ය කාරණාව තේරුම් ගන්න. ඒ නිසා මේ සමාධිය මේ ආර්ය නොවන සමාධිය පිටිපස්සේ ධර්මයේ නැතුව ගිය හැකි. අපිත් බෞද්ධ අපිත් සෝවාන් වෙලා කියලා හිතන්නත් පුළුවනි. තව වගකීම් පැවරලා කියලා හිතේ අදහස් තියාගෙන ඉන්නත් පුළුවනි. එහෙමයි මට ගොඩක් හම්බ වෙලක් තියෙනවා. මේ සියල්ලත් ධර්මයේ තේරුම් නොගැනීමේ දෘෂ්ටි විතරයි. අපි තවත් එකට යමු. නැත්නම් මේකම තව ටිකක් පැහැදිලි කරගනිමු. මේ ප්‍රඥා කියන වචනය අපි පැහැදිලි කරමින් හිටියේ. තව ටිකක් මම ඒක පැහැදිලි කරන්නම් මෙහෙම. මේ ප්‍රඥා කියන කතාවේදී බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ කියලා තියෙන්නේ. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා තියෙන්නේ. ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන දෙයක්. ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන කාරණයක්. එතකොට ඒක අවබෝධ නොකළාම මොකද වෙන්නේ කියලා බලන්න. මේ සත්වයාගේ සංසාරය ආරම්භ බලන්න. එතකොට සත්වයාට බුදුරජාණන් වහන්සේ සත්වයක් වශයෙන් මිනිසෙක් වශයෙන් ඉපදිලා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වශයෙන් කර්ම කරන්න පුළුවෙනි. කර්ම රැස් කරන්න පුළුවෙනි. කර්ම රැස් කරලා පව් රැස් කරලා පවෙන් ප්‍රතිසන්දි අරගෙන සතර අපාය යන්න පුළුවෙනි. පිනෙන් ප්‍රතිසන්දි අරගෙන කාම ස්වර්ග 7න් එක උපදින්න පුළුවෙනි. ධානයන්ගෙන් ප්‍රතිසන්දි අරගෙන බඹලෝ යන්න පුළුවෙනි. මේ ඔක්කොම එකට වඩා එකක් හොඳ වුණාට මේ ඔක්කොම ප්‍රඥාව නැති එකේ ප්‍රතිඵලය. මොකද භව නිරෝධගාමිත්වය සඳහා තමයි බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ. අපි මේක යොදාන තියෙනවා භවගාමිත්වය සඳහා. භවගාමිත්වය සඳහා යොදා ගන්නවා අනාගත බුදුරජාණන් වහන්සේ භව නිරෝධගාමිත්වය කියලා දෙනතුරු. ඒ නිසා මේක තව ටිකක් තේරුම් ගන්න ඕන කාරණයක්. ඒ නිසා අපට අවශ්‍ය වෙන්නේ ආර්ය ප්‍රඥාව අවබෝධ නොකිරීම සසර ගමනට හේතුවයි. අපාය සසර ගමනක් නෙවෙයිද? දිව්‍ය ලෝකේ සසර ගමනක් නෙවෙයිද? බබලෝ සසර ගමනක් නෙවෙයිද? දැන් මෙතනත් තියෙනවා කාරණයක්. මේ සමාජයේ පවතින දෙයක්. පාසලෙන් ඉගෙන ගන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ලියනවා ත්‍රිශික්ෂාවට කඩනවා. කරලා දැන් සීල සමාධි ප්‍රඥා කියලා ලියනවා කියනවා පාඩම් කරනවා. ඉතින් පෙළක් හදලා යනවා සීලෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට. ආයත අර සීලය කියන්නේ අරියකාන්ත සීලය නෙමෙයි ශික්ෂාපද සංවරය. අර සමාධිය කියන්නේ මේ මිත්‍යා සමාධියට. ඊට පස්සේ තමයි ප්‍රඥාව ලැබෙන්න ඕන. මේ කලක් තිස්සේ ආපු එකක්. හොඳයි මම මීට පෙර ධර්ම දේශනාවක්ත් කළා. ඔබ මේක අහලා ගෙදර යන්න නැත්නම් පොතක් ගන්න. පොතක් අරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පාඩම් පරිදි ලියන්න. එතකොට ඒක ලියන්න කියන්නේ හැමෝම සම්මා දිට්ඨියෙන් පටන් අරන්නේ. 8ක් ලියන්න පුළුවන්. ලියලා මේක කඩන්න ත්‍රිශික්ෂාවට. දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා වාචා කම්මන්ත ආජීව සීල වායාම සති සමාධි පිහිටි ආකාරයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රඥා සීල සමාධි. ඇයි අපිට මේ රටේ සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එහෙනම් උගන්වන්නේ? මම සමස්තයෙන්ම අහනවා. අර පිහිටි ආකාරය තේරුම් ගන්නකෝ. ඒ නිසා ආර්ය මාර්ගයේ ප්‍රඥාවෙන් පටන් ගත්ත සීල සමාධි ආර්ය මාර්ගය නැති වුණාන් පස්සේ අර ආර්යකාන්ත සීලයේ පැත්තකින් තියලා දැන් සීල සමාධි ප්‍රඥා
සීලය දැන් සමාධිය තාවකාලික භාවනාව ප්‍රඥා බුදුහාමුදුරුවෝ හම්බෙලා අනාගතේට. අනාගත බුදුහාමුදුරුවෝ හම්බෙලා නිවන් දකින්න තියෙන ශාසනය තමයි සීල සමාධි ප්‍රඥා. අද නම් ඒක වළංගු වෙන්නේ නැහැ. නමුත් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං අයං උච්චති බික්ඛවේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි ප්‍රඥාව නේද? චතුස්සත්ත්‍ය සම්මා දිට්ඨිය නේද? එනිසා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා පාරවල් දෙකක්. පෘථග්ජනයාගේ මාර්ගය. ඒක ආර්ය මාර්ගය නෙමෙයි අනාර්ය මාර්ගය. ඒක දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියනවා. ආර්ය පුද්ගලයා සඳහා තියෙන සෝවාන් වලින් එහාට තමයි මේ සකෘදාගාමී අනාගාමී අරිහත් වීම සඳහා ආර්ය මාර්ගය යන්න ඕන. සෝත ආපන්න කියන්නේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආපන්න කියන පැමිණීම. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ සෝවාන් වීමෙන් එතනින් එහාටනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ. එහෙනම් එතකොට ප්‍රඥා අර සම්මා දිට්ඨි ප්‍රඥාව. සීලය අරිකාන්ත සීලය. ලැබෙන්නේ මොහොතක් පාසා අර සමාධිය ආනන්තරික සමාධිය. කල්පනා කරන්න වෙයි. මොකද මේ පැහැදිලි කරන උගතුන් වියතුන් පවා මේ අදහසේ ඉන්නවා තනියෙන් කෙනෙක් ඉදිරිපත් කළාට ඒකට විරුද්ධව මණ්ඩලයක් වශයෙන් එකතු වෙලා තර්ක කරලා දිනන්න හදනවා යරුණාම පිළිගන්න කල්පනා කරන්නේ නැහැ. නමුත් බලන්න ලියලා බලන්න. ආර්යනේ ඒක. ආර්ය කියන්නේ සෝවාන් පුද්ගලින් එහාට. නම් සෝවාන් වලින් එහාට යා යුතු මාර්ගයක් ආර්ය අෂ්ටාංගික මාර්ගය. අනාර්ය භාවයේ ඉඳගෙන මොනවා කීවත් ඒක තේරුම් අරන් නෙවෙයිනේ කියන්නේ. මතක තබා ගන්න. එතකොට අර මෙතෙක් මම පැහැදිලි කරපු කාරණාවලටත් හරියනවා. ප්‍රඥා මොකද? සීලය අරිකාන්ත සීලය තේරුම් ගත්ත පුද්ගලයාට ඊට පස්සේ තමයි ඒක තුල තමයි ඒකට යන්න පුළුවන් ඉන්නේ ප්‍රඥාවෙන්. ඒකට කියනවා චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨිය කියලා. අර නිකන් සම්මාදිට්ඨිය කියන දසවස්තුක සම්මාදිට්ඨිය කියලා පෘථග්ජන භාවය තුල. ඒක භවගාමී සම්මාදිට්ඨිය කියලා කියනවා. මේක භව නිරෝධගාමී සම්මාදිට්ඨිය. එතකොට දැන් ප්‍රඥායස පහළ වෙන්න ඕන. අයන් ධම්මෝ පඤ්ඤාවන්තස්ස. මේ ධර්මයේ ප්‍රඥාවන්තින් සඳහායි දුෂ්ප්‍රඥයින් සඳහා නොවේ. කුමක්ද වේදල්ල සූත්‍රයේ දුෂ්ප්‍රඥා සහ ප්‍රඥාවන්තය පෙන්නලා තියෙන්නේ කොහොමද? දුප්පඤ්ඤෝ හෝති නප්පජානෝ හෝති. එහෙම අහලා තියෙනවා. දුෂ්ප්‍රඥා නොදන්නේද? ඒකට දුෂ්ප්‍රඥයි කියලා කියනවා. මොනවා නොදන්නේද? දුකයි නොදනී, දුකට හේතුයයි නොදනී, නැති උතන නොදනී, මාර්ගය නොදනී. දුෂ්ප්‍රඥ බව. එහෙනම් ඒ ප්‍රඥාවන්තයා දුකයි දනී, දුකට හේතුයයි දනී, නැති උතන මාර්ගය දනී. දැන් සම්මාදිට්ඨි ප්‍රඥාව එතන නේද තියෙන්නේ? ඒක තේරුම් ගන්න වෙනවා අපට. එහෙනම් ඒ ප්‍රඥාවන්ත පුද්ගලයාට මෙතනින් එහාට අරිකාන්ත සීලය තුළ අර කියන ආනන්තරික සමාධියට යන්න පුළුවන්. ඒක ගෞතම බුදු සසුන තුළ දුකින් මිදීම වළංගු කරන ආර්ය ප්‍රතිපදාව. නමුත් ගත වුණ සසුන තුළ දුකින් මිදීම කියන කාරණේ ප්‍රායෝගිකව පාවිච්චි වෙන්නේ නැහැ. වචන වශයෙන් උගන්වනවා ඉගෙන ගන්නවා විතරයි. අර ශික්ෂාපද සංවරයේ පංචශීලයේ උපසම්පදා සීලයේ දක්වා පෘථග්ජනය වශයෙන් භවගාමී සම්මාදිට්ඨියක ඉන්නවා. ඒ මෙන්න මේ සද්ධර්මය දුකින් මිදීමට අවශ්‍ය සද්ධර්මයේ වචන තිබුණාට අර්ථ නිරූපණය යටපත් වූ බැවින් අවුරුදු 50කටද 100කටද 200කටද සමහරට 700ක් 900ක් වෙන්න ඇති. ඉතින් ඒ නිසා මේ අනුගමනීය ප්‍රතිපදාවට එනකොට ප්‍රඥා ඒක දේශනා කරලා තියෙන්නේ අර කියන පුද්ගලයා මුල් කොටගෙන නෙමෙයි. අර සීලය අර සම්මා දසවස්තුක සම්මාදිට්ඨිය පුද්ගලයෙක් වශයෙන් කතා කරන්නේ දානේ සීලේ විපාක ඇත කියලා පින්පව් විපාක විශ්වාස කිරීම. ආර්ය සම්මාදිට්ඨිය විස්තර කරනු ලබන්නේ ස්ත්‍රී පුරුෂ කිහිප පැවිදි ભેදෙන්තරව පංචස්කන්ධය මුල් කොටගෙන. පංචස්කන්ධයේ ආත්මය පවොස්සේ පිනොස්සේ ධානොස්සේ සස්සයාට සසර ලබා දෙයි. ඒක මායාවේ. පංචස්කන්ධයේ අනාත්මය දකින්න පාරට එනකොට බුදුරජාණන් වහන්සේ වදාළ පාරට වැටෙනවා. එතකොට ඒක බුදුන් වහන්සේගේ පාර.
එනිසා මේ ආර්ය ප්‍රඥාව අවබෝධ නොකරන්නේ නම් පවස්සේ පිනෝස්සේ ධානෝස්සේ සසර ඇවිදින්න පුළුවන්. බුදුන් වහන්සේ සන්ධාවති සංසරන්ති. මේ ඊට කාලයයි කායාලෝයන්තේ මහාවීර කියලා ආරාධනා කරයි කියනවානේ තුසිතදිව්‍ය ලෝකෙදී බෝධිසත්වයන් වහන්සේටත්. ඒ වගේ ඔබ බුද්ධෝත්පාදයක නම් ඉපදී ඉන්නේ සදහම් හමු වෙනවා නම් ඔබට මේ සඳහා කාලයයි. අනිත් අයට ඒකේ වැඩක් නැහැ. තවත් එක කාරණයක් තියෙනවා. අනිත් කාරණේ අරියස්ස භික්ඛවේ විමුක්තිය. සීල සමාධි ප්‍රඥා විමුක්ති. මොකද්ද මේ විමුක්ති කියන්නේ? විමුක්ති කියන්නේ මිදෙනවට. එහෙනම් ආර්ය විමුක්තිය අවබෝධ නොකලීමෙන් සසර ඇවිදින්න සිද්ධ වුණායි කියලා පෙන්වලා තිබෙනවා. කල්පනා කරන්න ඕන කාරණාව. දැන් අර පව්කාරයා පව් අතහැරපුවාම පවෙන් ඈත් වුණා. දැන් ඔහු පින් රැස් කරනවා. ඔහුට පිනේ අනාගතේ හිමි වෙනවා. පිනේ අනාගතේ කාම ලෝකෙන් එහා පැත්තට යන්නේ නැහැ කියලා තේරුම් අරගෙන ඊට පස්සේ ධාන කුසල් රැස් කරනවා. දැන් ඔහුට ඒවැ විපාකයේ බඹලෝ හිමි වෙනවා. දැන් පවෙන් මිදිලා පිනෙනුත් මිදිලා. නමුත් සසරෙන් මිදිලා නැහැ. මිදිලා කියන්නේ తాවකාලිකව. කොතරම් උඩ ගියත් හුලම් බැස්සම බැලුනේ පොළොවටම පත් වෙන්න පුළුවන් වගේ මේ තණ්හානුසය තියාගෙන මේ ලෞක ධානය වඩ아가න බඹලෝ ගියාට රූපාවචර අරූපාවචර පිරිහෙනවා. පිරිහුණාම අතිශය හීන ප්‍රතිසන්දි දක්වා එන්න අවශ්‍ය තණ්හානුසයට පහර වැදිලා නැහැ. මිදිලා නැහැ. එතන විමුක්ති මිදෙන්න ඕන කොහොමද? මිදෙන්නේ කොහොමද? මොනවද ෂේ කරන්න ඕන? මොනවෙන්ද මිදෙන්න ඕන? අන්න බුදුරජාණන් වහන්සේ අර කාමසුකල්ලිකානුයෝගයේ උප්‍රම සැපයට ගිහින් අතිකිලමතානුයෝගයේ ඔය අය ගියාට වඩා කෙලවරට ගිහින් මේ දෙකම විමුක්ති මාර්ගය නොවේ. මේ දෙකේම තියෙන අරමුණු ඉටු කරගෙන ලබන සැපය අරමුණුවලින් මගහැර ලැබෙන සැපේ වෙනුවට මැදුම් ඒ දෙකටම අහු නොවන පිළිවෙතක්. තේරුම් ගත්තා, අනුගමනය කළා, ප්‍රතිඵල ලැබුවා, දේශනා කළා. කොයිතින් අපට ඒකට යන්න අවසර නැහැනේ සමාජයට. මොකද අත්කලමතානුයෝගයේ ශරීරයට සැපදීම. එතනින් එහාට හොයන්නේ නැහැ. කාලා බීලා ඇඳලා ඉන්න එක ශරීරයට සැපදීම. කාමසිකල් වචනේ වැරදුනා. කාමසුකල්ලිකානුයෝගයේ සරලයට ශරීරයට සැපදීම. අත්කලමතානුයෝගයේ ශරීරයට දුක් දීම. කන්නේ බොන්නේ නැතුව ගලක් උඩටලා ඉඳගෙන ගින්දර වලින් තැවෙමින් රවුල් වවාගෙන එහෙම තමයි අපට ශරීරයට දුක් දීම ශරීරයට සැපදීම. ඉතින් මේක විභාගයට ලියපුවාම නිර්දේශයේ තියෙන ඒක නම් ලකුණු 10 නැත්තම් 5 හම්බ වෙනවා පාස් වෙනවා. ඉතින් හරි කියලා හිතන් ඉන්නවා බුද්ධ ආගම දන්නවයි කියලා. මොකද්ද මේ යෝගෝ අනුයෝගෝ කියලා කියන්නේ? යෙදෙනවට යෝගෝ කියනවා. අනුයෝගෝ කියනවා නැවත නැවතත් යෙදෙනවට. මොකද්ද මේ මිනිස්සු කරන්නේ? ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තර සාමාන්‍ය සමාජයේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ සැප තියෙනවා කියලා හොයලා ඒක ඉවර වුණාම නැවත නැවතත් හොයනවා. මේ අරමුණේ වින්දනය සිතවිල්ලක් නිසා නැති වෙනවා. අද රසයක් වින්දනම්, අද ගීතයක් ඇහුවනම්, අද මත්පැන් වල රසයක් වින්දනම්, අද තව මොනවා හරි ආස්වාදයක් වින්දනම් තව ටිකකින් ඒක නැහැ. දැන් හෙට ආයෙ හොයන්න ඕන. මෙන්න මෙහෙම මේ විඳපු සැපත ඉවර වුණාම ඒක පිටිපස්සේ අරමුණු පස්සේ ලුහු බඳින එකට තමයි කාමසුකල්ලිකානුයෝගය කියන ශරීරයට සැපදීම නෙවෙයි. සිතට එන අරමුණ කෙනෙක් දෙයක් තැනක් කොට අරගෙන නැවත නැවතත් ඒක හොයන එක. මේක තමයි සංසාරයේ කලේ. මේක තමයි කරන්නේ. කවදාවත්
ජීවිතයක් අවසාන විතරනේ පේන්නේ ඔබට. ඇසින් කනින් නාසයෙන් ලබන්න ඕන සැප ටික වින්දා. දැන් ඇහැ පේන්නේ නැහැ, කන ඇහෙන්නේ නැහැ, ඔක්කොම දුර්වලත්වයටපත් වුණා. දැන් ඉතින් කය අතහැරලා යන්න වෙනවා. හැබැයි අර සැප තියනවා කියන අදහසින් තමයි යන්නේ. එන තව ජීවිතයක් ඕනේ. මොකටද? අරවා විඳින්න. කාමසුකල්ලිකානු යෝගෝ දුක්ඛෝ හීනෝ ගම්මෝ පුතුග්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ ඔන්න බුදුහාමුදුරන්ගේ හොයා ගැනීම. ඔබ දුක්ඛම හොයනවා මේ අරමුණේ සැප හොයනවා නම්. මොකද ඒක ලබන්න අර අනිකුත් අටලෝ දහමට අදාළ කාරණා අනිකුත් දරන්න ඕන සංසාරික බර ඔක්කොම දරන්න වෙනවා. මතක තබා ගන්න. එහෙනම් මේ සැපත පිළිබඳව අපිට තේරෙන දෙයට වඩා රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා 3ක් හිමි වුණා වූ බුදු වෙන ජීවිතයක උපදුනා වූ ප්‍රඥාවන්තයෙකුට තේරුණා. කවදාවත් මේක ඇති වෙන්නේ නැහැ. ජාති ජරා මරණ වලින් නිදහස් වෙන්නත් මේකෙන් බෑ. ඒ නිසා උන්වහන්සේ ඒ පැත්ත අතහරිනවා අබිනිෂ්ක්‍රමණය. දැන් රටේ තිබුණ අනිත් පැත්ත. අර මේ සැප තියනවා කියන එක gedara හිටපු අයගේ මතය. අරක මේ සැප තියනවා කියන එක කැලේට ගිය අයගේ මතය. ඔවුන් රූප ශබ්ද ගන්ධ රස අරමුණු පස්සේ ලුහු බැන්දේ නැහැ. ඒ නිසා කාමේ නැහැ උන්ට. උන් කාමෙන් මග අරින්න පැත්තක් හොයාගත්තා. ඒ නිසා අදත් මම කියනවා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව ඔබ අරමුණේ සැප හොයන කෙනෙක් නම් පෘථග්ජනෙක් හෙවත් කාමසුකල්ලිකාන යෝගියෙක්. අනිත් අයට පහර ගහන්න යොදා ගන්න නැතුව තොප්පිය හරිනම් දාගත්තාට කමක් නැහැ. මේ අරමුණේ තියෙන සැනසෙල්ල අහදාගත්ත දෙයක් කරුණාම මේකේ දෙයක් නැහැ කියලා තේරුම් ගන්න බැරුවහම මේ අරමුණුවෙන් නැති එක සපයි කියලා හිතාන වෙන අරමුණක් ගන්නවා. ඒ අරමුණ පළල් කරනවා වැඩි කාලයක් ඉන්න. ඊට පස්සේ ඒ අරමුණට ඇලෙනවා. දැන් මේ රූප ශබ්ද ගන්ධ රසට අරමුණක කාම ලෝකයට අදාළ වෙනවා. එතකොට කාම ලෝකයේ උත්පත්තිය ඒක යට කරගත්තාම ඒක යට වෙලා තියෙන්නේ දැන් අර ඇලිච් එක ඒකට කියනවා මේකට කාම තණ්හා කියනවා අරකට කියනවා භව තණ්හා විභව තණ්හා කියලා. කාම තණ්හාවේ ඉන්න අය කාම තණ්හා නිවන කියලා හිතනවා භව තණ්හා විභව තණ්හා ඒක නිවන කියලා හිතනවා. ඒ නිසා වුන් මේක තේරුම් ගත්තේ නැතුව ධර්මයක් පාවිච්චි කරන්නේ නැතුව කෙලෙස් යටපත් කරගෙන රූපාවචර අරූපාවචර නම් වූ සමාධියක් හදාන ඒක නිවන කියලා හිතන් හිටියා. එතකොට මොකද කළේ ඒක? කෑම දීම අඩු කළාද? කෑමෙමත් අඩු කළා ටිකක්. නමුත් අත්තකිලමතාන යෝගෝ කියන එකේ තේරුම ශරීරයට දුක් දීම නෙවෙයි. ආහාර පාන අඩු කරගැනීමෙන් ප්‍රසාදයන්ට අරමුණු හම්බෙන්න නොදී හදාගත්ත අරමුණක් මගින් මම තවන එක මම කියන්නේ ශරීරය නෙමෙයිද මම කියන මුලාව අත්තකිලමතාන යෝගෝ. ක්ලමතේටපත් කරනවා කියන්නේ නිකන් කලන්තේ කරනවා වගේ දෙයක්. අර තණ්හා අනුසය මම හැංගිලා හිටියා ඒකයි ක්ලමත කියලා කියන්නේ. සමාධිය විශාල නිසා තණ්හා අනුසේ මමත්වයට පත් වෙන්න බලන් මුලාව හැංගුණා. එතන මේක මමත්වයේ පෝසත් කරන ප්‍රතිපදාවත් කාමසුකල්ලිකාන යෝගයේ මමත්වයේ හාංගන ප්‍රතිපදාව අත්තකිලමතාන යෝගයේ. මේ දෙකට මැදින් තමයි බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිමා පටිපදා දේශනා කළේ. එහෙනම් අරමුණ පස්සේ ලුහු බැඳලත් බෑ මග ඇරලත් බෑ. ලුහු බැඳීම අල්ලා ගැනීම උපාදානෙන් අවසන් වේ. මග ඇරීම වෙනත් දෙයකට රැවටීමෙන් භවගාමී වේ. මොකක්ද අපි මේ කතා කරන්නේ? එහෙනම් මේ මොහොත භවගාමී වෙනවට විමුක්තියටපත් වෙන්න මිදීමට අවුරුද්දක එක සැරයක් හෝ ජීවිත අවසානයේ නෙමෙයි මේ අරමුණෙන් අරමුණට විමුක්තියටපත් වෙන්න පුළුවන්. තේරුම් ගත්ත පුද්ගලයාට. අපි ඒක මෙහෙම කතා කරමු. ඔබට ධර්ම දේශනා 100 ගණනක් අපි කරලා තියෙන්නේ. මං අයන්නෙන් මෙතන ගන්නෙ නෑ. අලුත් කෙනෙකුට මේක නොතේරෙන්න පුළුවන්. නමුත් අහලා තියෙන බණ ආශ්‍රයෙන් ගන්න. ඇස, කන, නාසය, දිව, කය, සිත ඕන එකක් ගන්න. ඒ තුනකට ඒ ඕනෑම එකකට තින්නම් සංගති පස්සෝ. ඉන්ද්‍රියක ප්‍රසාදය අදාළ ගෝචර රූපය මේ දෙක එකට එකතු වෙන තැන චක්කු විඥානය සෝත විඥානය පහළනකොට පළවෙනි චෛතසිකයේ පස්ස. ප්‍රසාදය දන්නෙත් නැහැ ගෝචර රූපය දන්නෙත් නැහැ පස්ස තමයි දන්නේ.
ස්පර්ශ වුණ දේ තමයි ඊට පස්සේ විඳින්නේ වේදනාව. වේදනාවට අනුව තමයි ඇලෙන්නේ ගැටෙන්නේ තණ්හා. ඇලෙන්න කැටගොත් තමයි දැඩිව ගන්න උපාදාන. උපාදාන වුණොත් තමයි තණ්හානුසෙර ඉතුරු වෙන්නේ භව. දැන් මේ පාරට කියන්නේ අවිද්‍යා සංකාර. සසරේ ආවේ ඕක තමයි. මතක තබා ගන්න. එතකොට ඒක අවසන් වෙන්නේ උපාදානයේ වී අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙලා. ඒ නිසා ඒක ඒ හේතු ඉතුරු වෙන එකට තමයි මේ අවිද්‍යාපච්චය සංඛාරා අවිද්‍යාව තුළ සත්වයා කුසල අකුසල කර්ම රැස් කරයි. ඉස්සර ජීවිතේ නෙමෙයි වර්තමාන මොහොතේ ගන්න අරමුණේ මුලා වීම තුළ. ඉතින් කොහොමද ඉගෙන ගන්න? ඉස්සර ජීවිතය අවිද්‍යාපච්චය සංඛාරාවක් නේ ඉස්කෝලේ හැමතැනම ඉතින් ඒක කියා ඉන්නවා. මේ දැනුයි මේ දැන් බලන්න කුසල අකුසල කර්ම, පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම ඔක්කොම අවිද්‍යාව නිසා පෙන්නන්නේ. මෙතනනේ අවිද්‍යා සංඛාරා තියෙන්නේ. මෙතනනේ දැන් එහෙනම් විමුක්තියටපත් වෙන්න ඕන. අන්න ධර්මයේ තේරුම් ගත්ත නැති ඔක්කොම අවිද්‍යා සංඛාරා ධර්මයේ තේරුණාම මේ අරමුණේ ඇලීමෙන් අවසන් වෙන එක වෙනුවට නොඇලී අවසන් කරන්න පුළුවන් තැනට ධර්මයේ වැටෙන්න වෙනවා. එතකොට ඇස තුලත්, කන තුලත්, නාසය තුලත්, දිව තුලත්, කය තුලත්, ස්මනෝද්වාරය තුලත් ඔබට මනුස්සයින්ට මේ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන අවස්ථාව වර්තමාන මොහොතේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල හෝ මනෝද්වාරය තුල ඉදා වෙනවා. පරණ පුරුද්දට වේදනත් එනවා. මිදීම පුරුදු පාකාරයට. වේදනාවට අහනවකුත් නැහැ සැප දුක් උපේක්ෂා වශයෙන්. නමුත් වේදනාවට තණ්හා කරන්න යන්න එපා කියන්නේ වේදනාව මම කොට ගන්න එපා. තස්සා ඒව තණ්හාය අන්නේ තණ්හාව උපාදාන භවෙන්ට නොදෙනවට කියනවා අශේෂ කියලා. උපාදාන වෙනවට කියනවා තණ්හා උපාදාන වෙනවට කියනවා රාග කියලා. ඇලෙනවට ගැටෙනවට නන්දියට. එතකොට රාග තුල තමයි ඇලෙන්නේ. නා රාග වෙනවට විරාග, ශේෂ වෙනවට නිරෝධ. අරමුණ තුල මුලාව අශේෂ විරාග නිරෝධෝ මේ අල්ලා නොගැනීම, මමත්වෙන් නොගැනීම. දැන් මේ තණ්හා වස්සපච්චා වේදනාව නමුත් වේදනාවට තණ්හා නැහැ. තණ්හා නිරෝධය නෙන් උපාදාන වෙන්නේ නැති වෙනවා නිරෝධය. උපාදාන වෙන්නේ නැත්නම් තණ්හානුසයට හැංගෙන්නේ නැති එකට භව නිරෝධය කියනවා. දැන් තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා නම් දැන් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධයේ භව නිරෝධය වෙනකොට එතෙන්ද කියන නම විද්‍යා විමුක්ති. දැන් අරමුණක් පාසා අවිද්‍යාව දුරු වීමට කියන නමක් නේද විද්‍යා විමුක්තිය. දැන් හමු වෙන සමාධිය නේද ආනන්තරික සමාධිය කියලා කියන්නේ. සෝවාන් සිර රහත් දක්වා මේක තමයි ප්‍රත්‍යක්ෂ කරන්නේ. නිවන් ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ ඒකයි. එහෙනම් මේ අනුබුද්ධ සූත්‍රය තුල කරුණු හතර සමාජයට වටිනවා. තම තමන් පුහුදුන් බව තුල යම් ආකාරයෙන් දැනුම ලබාගෙන හිටියට ඒ දැනුම දැනීමක් විතරයි. නමුත් මේ ආර්ය කියන වචනට යොදාගෙන පාවිච්චි කරන්න එතකොට අර සම්මත සීල නෙමේ ආර්යකාන්ත සීල, ලෞකික සමාධි නෙමේ ආර්ය සමාධිය, අර නිකං සාමාන්‍ය දැනීම නෙමේ ප්‍රඥා, ඒ වගේම කෙලස් යටපත් වී ලබන සමාධිය නෙමේ විමුක්ති, පඤ්ඤා විමුක්ති. මේක මිනිසුන්ගේ හදවත් තුළ සිත් තුළ බුදු සමය අනුගමනීය ප්‍රතිපදාව සක්‍රිය කිරීමයි. එතකොට ලෝභ දේශ මොහ හංගන්න හම්බ වෙන්නේ නැහැ. ලෝභ දේශ මොහ මරන්න වෙනවා. ලෝභ දේශ මොහයි මේ ලෝකේ අවුල් ඇති කරන්නේ. ඒවා මරුණාම මිනිස්සු ඉතුරු වෙනවා. ලෝභ දේශ මොහ ක්‍රියාත්මක කරනවා මිනිස්සු ගාව තිරසනු රජ වෙනවා. ඒකනේ ලෝකෙ වෙමින් පවතින්නේ. ඒ ටික මරුණාම මිනිස්සු ඉතුරු වෙනවා. එතකොට අර ඉස්සර මේකට නමක් තිබ්බේ සදහම් දීපය කියලා. ඒ නම ආයෙත් යන්න පුළුවන් වෙයි. අපි එකතු වෙලා මේ මහන්සිය දරමු. කරුණු පැහැදිලි කිරීමෙන් අනුගමනය කිරීමෙන් මේ தත්ත්වයටපත් වෙන්න කටයුතු කිරීම තුළින්. එබැවින් අනුග්‍රහක බවතුන් ඇතුළු ඔබ හැම දෙනාට මේ පැහැදිලි කරපු කරුණු හතරවල පවතිනා වූ ගැඹුරු අර්ථය තේරුම් අරගෙන ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම සඳහා මෙම අවබෝධයේ හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව සඳහා සදහවර දායකත්වයේ දරනු ලබන්නේ දූ දරුවන් විසින්.
අරමුණ මීට වසර 15කට පෙර පරලොසපත් වුණා වූ ගුණදාස හෙට්ටිආරච්චි මහත්මයාගේ ආදරණීය බිරිඳ වූ 2021 මැයි මාස 10 වන දින පරලොසපත් වන්නට යෙදුනා වූ මතුගම බාලිකා පාරේ පදිංචිව සිටි විශ්‍රාමික හෙද නිලධාරිණී දෝන නෙලි හෙට්ටිආරච්චි මෑණියන්ට උපහාරයක් වේවා අවශ්‍ය නම් මේ පින් අනුමෝදන් වී ඒ ජීවිතය සැපවත් වේවා. මතු උපදිනා ජීවිතයකදී සදහම් ශ්‍රවණයකට ධර්මයේ තේරුම් ගැනීමෙන් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ උතුම් නිර්වාණ සුවයට පැමිණීමට හේතු වාසනා වේවා කියන දරුවන්ගේ ආදරණීය ප්‍රාර්ථනය. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා. දැනට ලෝකේ පුරා පැතර පවතිනා වූ කොරෝනා වසංගතයෙන් පීඩාවෙන ලක්වාසී ලෝකවාසී සියලු සත්ත්වයන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඔන්න ප්‍රාර්ථනා තුල. එබැවින් මේ පරලොසපත් වන්ට යෙදුනා වූ ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්න. ඔවුන්ට උපහාරයක් වේවා. ඔබ හැදුවට වැඩුවට පින් බලාපොරොත්තු වෙනම් පින් අනුමෝදන් කරන ඒ ජීවිතයේ කෙටි කාලීන සුවපත් වේවා. එයින් මිදෙන අවස්ථාවක මිනිසත් බව ලබා සදහම් තේරුම් අරගෙන සතර දුක් කෙලවර කරගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබ හැම දිනාට මේ ධර්මාබෝධය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී භාව පිණිස හේතු වේවා. චිර ජීවනය පිණිස හේතු වේවා. ඔබට අවිද්‍යාව දුරු කරගන්නා වූ මාර්ගය අනුගමනය කරන්නට ලැබීම තුළින් ගෞතම සාසනයේ ඉක්මවානවා නිවන සැනසෙන මං පෙත්වලට පාර පාදා ගන්නට හේතු වේවා. ලංකාවාසීන්ට වවනක් ලෝකවාසීන්ට සොයා ගැනීම තුළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කර ලබන්නා වූ නිර්දේශයන් අකුරට අනුගමනය කිරීම තුළින් මේ ව්‍යසනයෙන් ඈත් වෙමින් ගොස් ඉක්මනින් මිදෙන්නට අවශ්‍ය නුවණ පෑදේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං